ඊළඟට අපි කතා කරන්නේ ඩයෝඩයේ ස්විච් එකක් ලෙස භාවිත කරන ආකාරය ගැන. ඩයෝඩයේ ස්විච් එකක් විදිහට භාවිත කරනකොට ඩයෝඩයේ පෙරනැඹුරු සහ පසුනැඹුරු කියන අවස්ථා දෙක තමයි පාවිච්චි කරන්නේ. මුලින්ම අපි කතා කරමු පසුනැඹුරු අවස්ථාව. ඩයෝඩය පසුනැඹුරු අවස්ථාව ස්විච් එක ඕෆ් අවස්ථාවේවත් විවෘත අවස්ථාවට සමානයි. ඕෆ් නැත්නම් විවෘත අවස්ථාවට සමානයි. ස්විච් එක විවෘත අවස්ථාවට සමානයි ඩයෝඩයක පසුනැඹුරු අවස්ථාව. මේක පසුනැඹුරු අවස්ථාව කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ පරිපත සැකස්මක්. මේ ඩයෝඩයක් ඒකට දැම්මහම ඒ ස්විච් එක නිරූපණය කරන ආකාරය. කෝෂයේ විද්‍යුත්ගාමක බලය අපි හිතුවොත් E කියලා. කෝෂයේ විද්‍යුත්ගාමක බලය E කියලා හිතුවොත් ස්විච් එක විවෘත නම් කියන්නේ ස්විච් එක විවෘත කරලා තියෙනවා නම් ඕෆ් අවස්ථාවේ තියෙනවා නම් මේක හරහා ධාරාවක් ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා මේ R ප්‍රතිරෝධය හරහා විභවාන්තරයක් හිටින්නේ නැහැ. මේක හරහා V කියන එක බිඳුවයි. ඒ නිසා මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය පිහිටන්නේ මෙන්න මේ ස්විච් හරහා. ඒකේ හරහා V එක E. මෙතනදී ඇත්තටම ප්‍රතිරෝධයක් නැහැ තමයි. මේක අනන්ත ප්‍රතිරෝධයක් කියලා කියනවා. මෙතන මේ හිස් නිසා මෙතන අනන්ත ප්‍රතිරෝධයක් කියනවා. සාමාන්‍ය ප්‍රතිරෝධයක් කරහා විභවාන්තරයක් තියෙන්න නම් අනිවාර්යෙන් ධාරාවක් යන්න ඕනේ. නමුත් අනන්ත ප්‍රතිරෝධයක් කරහා ධාරාවක් යන්න ඕනේ නැහැ විභවාන්තරයක් පිහිටන්න. මේ තියෙන එකට ඩයෝඩයක් සම්බන්ධ කරාම සිද්ධ වෙන විදිය මේකේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය E මේක කරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. මොකද මේ පසුනැඹුරු අවස්ථාවේ තියෙන. පසුනැඹුරු අවස්ථාව නිසා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. V සමානයි බිඳුවයි. මේකේ E පිහිටන්නේ මෙන්න මෙතන. V සමානයි E කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පසුනැඹුරුවෙන් අපිට ස්විච් එක ඩයෝඩ් එක ස්විච් එකේ අවස්ථාව ඕෆ් හැවත් විවෘත අවස්ථාව අපිට නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ස්විච් එක ඕන් අවස්ථාව හැවත් සංවෘත අවස්ථාව ගැන. මේකත් අපිට ඩයෝඩ් එක පාවිච්චි කරලා නිරූපණය කරන්න පුළුවන්. මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය E මේක හරහා ධාරාවක් ගමන් කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරයක් පවතිනවා. ඒ විභවාන්තරය සමාන වෙනවා කෝෂයේ විද්‍යුත්ගාමක බලයට. මෙතන ස්විච් එක සංවෘත නිසා සන්නායක කම්බියක් විදිහට ක්‍රියා කරන ඒ හරහා විද්‍යුත් විභවාන්තරයක් නැහැ. ඒ සමානයි බිඳුව. මේකම අපිට ඩයෝඩ් එකක් පාවිච්චි කරලා නිරූපණය කරන්න පුළුවන්. ඉතින් කෝෂයේ විද්‍යුත්ගාමක බලය මේ පෙරනැඹුරු අවස්ථාව පිහිටලා තියෙන්නේ. පෙරනැඹුරු අවස්ථාව පිහිටලා තියෙන නිසා ධාරාව ගමන් කරනවා. මේක සන්නායක කම්බියක් විදිහට ක්‍රියා කරනවා. මේක හරහා විභවාන්තරය බිඳුවයි. විභවාන්තරය බිඳුවයි. නමුත් මේ ක්‍රියාත්මක වෙන්නේ පරිපූර්ණ ඩයෝඩයක් නම් විතරයි. විභවාන්තරය බිඳුව වෙන්නේ. නැත්නම් ඊටමත් කුඩා 0.7ක වගේ විභවාන්තරයක් පිහිටනවා. සිලිකන් වගේ සිලිකන් නම් 0.7යි, ජර්මේනියම් නම් 0.3යි. පරිපූර්ණ නම් විතරයි මේ V බිඳුව වෙන්නේ. මෙතන ධාරාව ගමන් කරන නිසා විද්‍යුත්ගාමක බලයට සමාන විභවාන්තරයක් පිහිටලා තියෙනවා. මේ අපි දක්වන්නේ පෙරනැඹුරු අවස්ථාවේ. යනකොට පැහැදිලි වෙනවා පෙරනැඹුරු අවස්ථාවෙන් සංවෘත ස්විච් එකකුත් පසුනැඹුරු අවස්ථාවෙන් ඩයෝඩයක් මගින් ඕෆ් හැවත් විවෘත ස්විච් එකකුත් අපිට දක්වීමේ හැකියාව තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ පරිපූර්ණ සහ පරිපූර්ණ නොවන අවස්ථා දෙකේදීම ස්විච් එක සංවෘත විවෘත අවස්ථා දක්වන ආකාර ප්‍රස්ථාරගත කරන විදිය. මේකෙදි y අක්ෂයට දාන්නේ අපි I, x අක්ෂයට V, vi ලාක්ෂණික වගේමයි. පරිපූර්ණ ඩයෝඩයක් නම් අනිවාර්යයෙන්ම විභව බාධකයේ බිඳුවයි. ඒ කියන්නේ V බිඳුවේදීම ඒකේ ධාරාවක් ගමන් කිරීමක් සිද්ධ වෙනවා. V බිඳුවේදීම ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා ස්විච් ඔන් අවස්ථාව මේ පෙරනැඹුරු අවස්ථාව. පසුනැඹුරු අවස්ථාව විභවය තියෙන නිසා ඒක ඔය විදිහට ගමන් කරනවා මේ දිශාවට. මේ තියෙන්නේ පරිපූර්ණ ඩයෝඩයක පෙරනැඹුරු පසුනැඹුරු අවස්ථාව. ස්විච් එක ඔන් ඕෆ් අවස්ථාව. මේ ඔන් මේ ඕෆ්. දැන් අපි කතා කරමු පරිපූර්ණ නොවන අවස්ථාව ගැන. පරිපූර්ණ නොවන අවස්ථාවේදී ස්විච් එක සංවෘත වෙන්නේ. ඒ කියන්නේ පෙරනැඹුරු වෙන්නේ වෝල්ටීයතාවය 0.7ක් වගේ ගියාට පස්සේ.
ඒක අපේ VB කියලා දානවා විභව බාධකය. මේ තියෙන ඔන්න අවස්ථාව. ඒ වගේම මේ තියෙන්නේ ඕෆ් අවස්ථාව. ඔය විදිහට තමයි අපිට ප්‍රස්ථාරක ඇන්දොත් මේක දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ඍජුකරණය ගැන. ඍජුකරණය කියලා කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. මේක ආකාර දෙකකට සිදු වෙනවා. තමයි පූර්ණ තරංග ඍජුකරණය, අර්ධ තරංග ඍජුකරණය. මුලින්ම අපි කතා කරමු අර්ධ තරංග ඍජුකරණය ගැන. දැන් අපි අර්ධ තරංග ඍජුකරණය ගැන කතා කරමු. අර්ධ තරංග ඍජුකරණයේදී කරන්නේ මුලින්ම ගෘහස්ත පරිපථයේ අපිට ලැබෙන්නේ හර්ට්ස් 50ක සංඛ්‍යාතයක් තියෙන ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්න පුළුවන්. මේ වගේ ධාරාවක් ලැබුණාම මේක තමයි අපි සරල ධාරාවකට පරිවර්තනය කරන්නේ. නමුත් මේකෙදි ගෘහස්ත පරිපථයේ තියෙන වෝල්ටීයතාවය ගත්තම 230 250ක් වගේ වෙන හින්දා ඒ වෝල්ටීයතාවය අඩු කරන්න අපි මේ සඳහා පාවිච්චි කරන අවකර පරිණාමකය. අවකර පරිණාමකය. මේ තියෙන්නේ අවකර පරිණාමක කොටස. මේ අවකර පරිණාමක කොටසෙන් මේ ගෘහස්ත පරිපථයෙන් ලැබෙන ලොකු වෝල්ටීයතාවය කැපිටල් V එක සිම්පල් V එකක් බවට පරිවර්තනය කරනවා. අඩු වෝල්ටීයතාවයක් දක්වත් 5ක් 10ක් වගේ අඩු වෝල්ටීයතාවය පරිවර්තනය කරනු ලබනවා. අර්ධ තරංග ඍජුකරණයට අපිට අවශ්‍ය වෙන්නේ එක ඩයෝඩයක් විතරයි. මේ තියෙන්නේ භාර ප්‍රතිරෝධය. භාර ප්‍රතිරෝධය හරහා ගමන් කරන ධාරාවෙන් තමයි අපි මේක සරල ධාරාවක් වුණාද නැද්ද කියලා බලාගන්නේ. මේ සඳහා එක ඩයෝඩයක් භාවිතා කරනු ලබනවා. මෙතනදී ප්‍රත්‍යාවර්තක ධාරාවේදී පළවෙනි අර්ධ භාග කොටස ගත්තාම පළවෙනි අර්ධ භාග කොටසදී මේ වෝල්ටීයතාවය ධන ලෙස උපරිමයකට ලක් වෙනවා. අන්න ඒ විදිහට ධන ලෙස උපරිමයකට ලක් වුණාම මේ පැත්තේ උපරිම වෝල්ටීයතාවය ධන වෙනවා, මේ පැත්තේ ඍණ වෙනවා. එනම් මේ සලකන්නේ මේ උඩ ධන යට ඍණ විදිහට. මේ ධන වුණාම ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ දිශාවට. මෙතන ඩයෝඩයේ පෙර නැඹුරු අවස්ථාවේ දැන් තියෙන්නේ. මොකද Pn සන්දේ ගත්තාම P වැඩි විභවයකට n අඩු විභවයකට තියෙන නිසා මේ පැත්තට ධාරාව ගමන් කිරීමට බාධාවක් වෙන්නේ නැහැ. එහෙනම් ධාරාව මේ දිශාවට ගමන් කරනවා. ධාරාව ඔය විදිහට ගමන් කරනවා. ඊට පස්සේ වෝල්ටීයතාව බිඳුව වෙනවා. ඊට පස්සේ ආයෙ වෝල්ටීයතාව ඍණාංගයකට වැඩි වෙනවා. ඍණාංගයකට වැඩි වුණාට පස්සේ මේ පැත්ත ධන වෙනවා. දැන් මේ පැත්ත ඍණ වෙනවා. මේ පැත්ත ධන වුණාම ධාරාව යන්නේ මෙන්න මේ දිශාවට. නමුත් මෙතනදී මේ පැත්ත ධන වුණාම n පැත්ත ධන වෙලා p පැත්ත ඍණ වෙන්නේ. ඒ නිසා මෙතනදී ධාරාවක් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ මේක හරහා. මේ ධාරාව යන්නේ නැහැ මෙහෙම. මොකද එතන ඉඳන් බාධකයක් තියෙන නිසා මේ ධාරාව ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා අර්ධ තරංග ඍජුකරණයේදී ඩයෝඩය පාවිච්චි කරනකොට හර්ට්ස් 50ක සංඛ්‍යාතයක් සැපෙවුවාම ඒ සංඛ්‍යාතයක් සහිත වෝල්ටීයතාවය සැපෙවුවම ඒකේ උඩ භාගයේ විතරයි අපිට ගමන් කිරීමක් සිදු වෙනවා. එක්ක යට භාගය නැත්නම් උඩ භාගය. මේ විතරයි ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. එක් භාගයක් විතරයි. අනිත් භාගයේ කපා හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි කතා කරන්නේ මේ අර්ධ තරංග ඍජුකරණයට දාලා ප්‍රස්ථාර ගැන. මේ තමයි පළවෙනි ප්‍රස්ථාරය. මේ තමයි සිම්පල් V. මේ කලින් කතා කරපු සිම්පල් V කියන්නේ ඍජුකරණයට කලින් නමුත් පරිණාමකයෙන් පරිණාමය වලට පස්සේ ලැබෙන වෝල්ටීයතාවය සිම්පල් V වල වෙනස් වීම. ඒක ප්‍රත්‍යාවර්තයි. අපි දැන් පළවෙනිට කතා කරන්නේ මේ ඩයෝඩය පරිපූර්ණ ඩයෝඩයක් නම්. ඒ කියන්නේ විභව බාධකයේ බිඳුවයි නම් මේකේ බිඳුව වෝල්ටීයතාව අවස්ථාවේදී මේකේ බිඳුව වෝල්ටීයතාව බිඳුවයි එන්න වැඩි වෙනවා. පළවෙනි අවස්ථාව පෙර නැඹුරු හින්දා ඒ විදිහට වැඩි වෙලා අඩු වෙනවා. මොකද විභව බාධකයේ බිඳුව. නමුත් මේ අවස්ථාවෙන් පස්සේ පසු නැඹුරු වෙනවා. මොකද ධාරාව ගමන් කරන දිශා ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ දැන් මේක ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ විදිහට ඍජු රේඛාවක් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ නැවත ආයෙ වැඩි වෙනවා. ආයෙ වැඩි වී ආයෙ අඩු වීම සිදු වෙනවා. මෙතනදී VRL කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය. VP කියන්නේ මේකේ උපරිමයෙන් ලැබෙන වෝල්ටීයතාවය. ඍජුකරණයෙන් පස්සේ ලැබෙන උපරිම වෝල්ටීයතාවය තමයි VP කියලා කියන්නේ. මේක පරිපූර්ණ ඩයෝඩයක් නම් තිබ්බොත් තමයි මේ විදිහේ ප්‍රස්ථාරයක් අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අපි හිතමු පරිපූර්ණ නැති සාමාන්‍ය ඩයෝඩයක් පාවිච්චි කරොත්. ඒ කියන්නේ 0.7ක වෝල්ටීයතාව
සිලිකන් නම් 0.7යි ජර්මේනියම් 0.3ක විභව බාධකයක් පවතිනවා. මේ වගේ අවස්ථාවලදී මේ තියෙන්නේ සාමාන්‍ය මේ අවස්ථාවේ ගත්ත ප්‍රස්ථාරය. මේකේ VP තමයි මේ තියෙන්නේ. VB තමයි මේ තියෙන්නේ. මෙන්න මේ හැටින් VB ගමන් කරන්නේ. කියන්නේ 0.7ක වෝල්ටීයතාවයක්. මෙතනදී යටින් යන කොටස අනිවාර්යයෙන්ම ඉවත් වෙනවා. මොකද පසු නැඹුරුත් ධාරාවක් ගමන් කරන්නේ නැති නිසා. මේ තියෙන්නේ කියලා වෙන ප්‍රස්ථාරය VB දක්වා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. මොකද VB දක්වා ධාරාවක් ගමන් කරන්නේ නැත්තේ එතකන් ඇත්තරම කිව්වොත් අර බාධක විභවාන්තරය ඉක්මවලා නැති හින්දා ධාරාවක් ගමන් කරන්න බෑ. ඒ හින්දා මෙතනට නිකන් ධාරාව යන්නේ නැහැ. ඒ ටික අපි මේකේ ලකුණු කරන්නේ නැහැ. එතනින් පස්සේ ධාරාව ගමන් කිරීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදියට. ඒ හින්දා අපි මේක ලකුණු කරනකොට මෙන්න මෙතනින් ඉහළ ටික තමයි මෙතන ඇඳීම සිද්ධ කරන්නේ. ඉතින් V මෙන්න මේ කොටස. මේකට අපි කියනවා VP ක්‍රින VB කියලා. ඔන්න ඔක තමයි මේ ඇඳලා තියෙන්නේ අපි. VP ක්‍රින VB. VP ක්‍රින VB කියන්නේ මේක ලැබෙන උපරිම විභවාන්තරය කියලා කියන්න පුළුවන්. මේ සාමාන්‍ය ඩයෝඩ් එක තියෙන විදිය මේ තියෙන්නේ පරිපූර්ණ ඩයෝඩ් එක පාවිච්චි කරාම වෙන විදිය. ආර්ධ තරංග ඍජුකරණයේ ඊළඟ කොටස තමයි සුමටනය කියන ක්‍රියාවලිය. සුමටනය කරනකොට අපි පාවිච්චි කරන්නේ කලින් පාවිච්චි කරපු පද්ධතියටම ඒ RL කලින් ධාරිත්‍රකයක් පාවිච්චි කිරීම සිදු කරනවා. මේ විදිහට ධාරිත්‍රකයක් සම්බන්ධ කරාම වෙන්නේ අර කලින් කතා කරපු ආකාරයට ඩයෝඩෙන් ලැබෙන උපරිම වෝල්ටීයතාවය ලැබෙනවා. ඊට පස්සේ නැවත මේක හරිනම් වෙන්න ඕනේ බිඳුවට යන්න ඕනේ. නමුත් මෙතනදී බිඳුවට යන්නේ නැහැ. මොකද මේක පළවෙනි අවස්ථාවේ පෙර නැඹුරු වුණාම ධාරාවක් මේ දිශාවට ගමන් කරනවා. ඔය විදියට එක පෙන්නුම් කරනවා. මෙහෙම ගමන් කරනකොට මේ පැත්ත ධන වෙයි මේ පැත්ත ඍණ වෙනවා. එතකොට ධාරිත්‍රකයේ ආරෝපණයට ලක්වීම සිද්ධ වෙනවා. මේ ධාරිත්‍රකයේ ආරෝපණයට ලක් වෙනවා පළවෙනි අවස්ථාවේදී. දෙවෙනි අවස්ථාවේදී ධාරාව ගමන් කරන්න බලන අනිත් දිශාවට. නමුත් ධාරාවක් එම යන්නේ නැහැ. මොකද මේක පසු නැඹුරුව තියෙන නිසා. එහෙම ධාරාවක් ගමන් කරේ නැති වුනහම මේ ධාරිත්‍රකයේ ආරෝපණය වෙච්ච ධාරිත්‍රකයේ විසර්ජනයට ලක් වෙනවා. විසර්ජනයට ලක් වීම නිසා මේකෙන් ධාරාවක් මෙන්න මේ දිශාවට යවනවා. එතකොටත් RL හරහා නැවත ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා. මේ ගමන් කිරීම නිසා මේ විදිහට ධාරාවක් ගමන් කිරීම නිසා අර කලින් අවස්ථාවේ බිඳුවට යන බිඳුවට යන එක බිඳුවට යන්නේ නැතුව එක්තරා අවම අගයකට පත් කරනවා. ඒ කියන්නේ ගොඩක්ම අඩු අගයකට පත් කරන්නේත් නැහැ. නමුත් යම් ප්‍රමාණයක් ඒක අඩු ප්‍රමාණයකට අරගෙන මේක පියවීමක් සිද්ධ කරනවා. මේ පිරවීම සිද්ධ කරන්නේ මේ ධාරිත්‍රකයේ ආරෝපණය වෙලා ඒක පස්සේ විසර්ජනය වෙන ධාරාවෙන්. මේ විදිහට පොඩි ප්‍රමාණයක් අඩුවක් තියාගෙන මේ විදිහට පිරවීම සිද්ධ කරනවා. මෙන්න මේ අඩුව අපි හඳුන්වනවා රැලිතිව් වෝල්ටීයතාවය කියලා. මේ වෙනස රැලිතිව් වෝල්ටීයතාව VR කියලා හඳුන්වන්න ලැබෙනවා. ඒ වගේම මේ මොකද VP ක්‍රින VB ලැබෙන්නේ අපිට පරිපූර්ණ නොවන ඩයෝඩයක් සඳහා. අර්ධ තරංග ඍජුකරණයේ ඊළඟ ක්‍රියාවලිය තමයි යාමනය. මේ අවසන් ක්‍රියාවලිය. මේ සඳහා කලින් අපි පාවිච්චි කර ඩයෝඩයක් කිසි ධාරිත්‍රකයක් පාවිච්චි කර සුමටනයට මේ සඳහා පාවිච්චි කරන අමතර උපාංගය තමයි සෙන ඩයෝඩය. සෙන වෝල්ටේජ් තමයි VZ කියලා දක්වලා තියෙන්නේ. ඉතින් බාහිර ප්‍රතිරෝධය මේකේදී කලින් කතා කරපු ප්‍රස්ථාර ක්‍රම පියන්න ඕනේ. ඒකේදී අපි මේ විදිහට රෙලටිව් වෝල්ටීයතාවයක් ලැබෙනවා. නමුත් මේක තවදුරටත් අපිට සුමටනයක් මේ යාමනයක් කරගන්න ඕනේ. කියන්නේ තිරස් ආකාරයක එකක් ලබා ගත්තොත් තමයි මේක ගොඩක්ම සාර්ථක වෙන්නේ. ඒක කරන්න තමයි අපි පාවිච්චි කරන්නේ සෙන ඩයෝඩය. මෙතනදී අර කලින් කතා කරපු ආකාරයට යාමනය වෙන අවස්ථාවේදී සෙන වෝල්ටීයතාව VZ අන්නේ සෙන වෝල්ටීයතාව මේකට අඩු වගේක තමයි පවතින්නේ. මේ අඩු වගේ හින්දා සෙන ඩයෝඩය හරහා ධාරාව ගමන් කරන්නේ හැමතිස්සෙම සෙන ඩයෝඩය හරහා ධාරාවක් ගමන් කරන්නේ ඒ සෙන ඩයෝඩයේ සෙන වෝල්ටීයතාවය දක්වා පමණයි. ඒ කියන්නේ ඒක හරහා තබා ගන්න පුළුවන් දැන් අපි කලින් කතා කරන වෝල්ට් 5ක් නම් ඒ වෝල්ට් 5ම තමයි තියාගන්න පුළුවන්. 5ට වඩා වැඩිපුර තියාගැනීම හැකියාවක් නැහැ. 5ට වඩා අඩු ඒවා තියාගන්න පුළුවන්. නමුත් VZ වඩා VZ හෝ 5ට වඩා වැඩි එකක් තියාගන්න බෑ. ඒ හින්දා මේක VZ වලින් නවතිනවා. ඒ නිසා මෙන්න මේ හැරින් මේක ධාරාව ඊට වඩා වෝල්ටීයතාවයක් ගමන් කරන්නේ නැහැ ඉහළට. ඒ නිසා ධාරාව හැමත් වෝල්ටීයතාවය මේ ගානක පවතිනවා. ඒ හින්දා මේ විදිහට අපිට සුමට පෘෂ්ඨයක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය. මේ දින VR වෙනස් වෙන විදිහ.
ඔන්න ඔය විදිහට තමයි අර්ථ තරංග ඍජුකරණයෙන් ප්‍රත්‍යාවර්තක ධාරාවක් මුලින් අපි සරල ධාරාවක් කරා. ඒ සරල ධාරාව මේ විදිහට වක්‍රාකාරයක හැම්මුනේ. ඊට පස්සේ ඒක රැලිති වෝල්ටීය මේ ධාරිත්‍රකයක් පාවිච්චි කරලා රැලිති වෝල්ටීයතාවයක් බාටපත් කළා. ඊට පස්සේ ඒක අපි Zener diode පාවිච්චි කරලා තිරස් පෘෂ්ඨයක් එන ආකාරයට සකස් කරගත්තා. ආර්ථ තරංග ඍජුකරණයේදී ලැබෙන සරල ධාරාව අපි කලින් කතා කරපු සරල ධාරාව VDC කියලා තමයි නම් කරන්න ලබන්නේ. ඩිරෙක්ට් කරන්ට් එකක්. මේ VDC කියනගේ සමානයි V peak. මේක පරිපූර්ණයකට ලැබෙන්නේ V peak බෙදීම 5. V peak බෙදීම 5. ඒ වගේම VRMS එකේවත් VRMS කියන්නේ වර්ග මධ්‍යයන මූලකය. ඒක සමානයි පරිපූර්ණයකට V peak බෙදීම 2. දැන් අපි කතා කරන්න යන්නේ පූර්ණ තරංග ඍජුකරණය ගැන. පූර්ණ තරංග ර්ජුකරණය සඳහා අනිවාර්යෙන් අපිට ඩයෝඩ් 4ක් ඕන වෙනවා. අර්ථ තරංග ඍජුකරණයට එක ඩයෝඩයක් ඕන වුණාට පූර්ණ තරංග ඍජුකරණයට ඩයෝඩ් 4ක් ඕනේ. මේකෙත් කලින් වගේම අවකර පරිණාමකයක් මගින් වෝල්ටීයතාවය අඩු කරගන්න යම්කිසි අගයකට මේ ගෘහස්ත පරිපථයේ හර්ට්ස් 50ක සංඛ්‍යාතින් යුතු වෝල්ටීයතාවයක් තමයි ලැබෙන්නේ. මෙතනදී මුලින්ම අපි සලකමු මේ අවස්ථාව මේ පැත්ත ධන විදියටත් මේ පැත්ත ඍණ වෙන විදියටත් ගත්තාම මේ පැත්ත ධන වෙන විදියට ගත්තාම ධාරාව යන්නේ මේ විදියට. ඔතිරන ධාරාව මෙතනදී පෙර නැඹුරු අවස්ථාවේ තියෙන්නේ මේ ඩයෝඩය. එතකොට ධාරාව මෙහෙට යනවා. මේක හරහා ගමන් කරන්න බෑ. මේක හරහා ගමන් කරන්නේ පසු නැඹුරු අවස්ථාවේ තියෙන හින්දා. එහෙනම් ධාරාව කොහොම යනවා? RL හරහා යනවා. RL කියන්නේ බාර ප්‍රතිරෝධය. විදියට යනවා. ගිහිල්ලා මෙතනදී පෙර නැඹුරු අවස්ථාවේ තියෙන මේක පසු නැඹුරු අවස්ථාවේ තියෙන්නේ. ඒ නිසා ඒක හරහා ගමන් කරන්න බෑ. මෙයා ගිහිල්ලා ඍණාග්‍රය දක්වා ගමන් කිරීම සිදු කරනවා. එම නිසා අර කලින් කතා කරපු අර්ථ තරංග ඍජුකරණේ කතා කරපු පළවෙනි වක්‍රය මේක තියෙනද පළවෙනි වක්‍රය අපිට ලබා ගන්න පුළුවන් විදියට. කොළ පාටින් දක්වලා තියෙන පළවෙනි වක්‍රය. ඊට පස්සේ මේ පැත්ත ධන වෙලා මේ පැත්ත ඍණ වුණාම මේ පැත්ත ධන වෙලා මේ පැත්ත ඍණ වුණාම දැන් ධාරාව යන්න ගන්නේ මෙන්න මේ පැත්තේ. ඔන්න හොතයි ධාරාව යන්නේ. ධාරාව ගිහිල්ලා නොම යනවා. මෙතනදී මේක පසු නැඹුරු අවස්ථාවේ තියෙන නිසා ධාරාව මෙහෙම යන්නේ. මෙහෙට ගිහිල්ලා මේ පැත්තට යනවා. මොකද මේකත් පසු නැඹුරු. RL හරහා නැවතත් ගමන් කරනවා. නොම ගිහිල්ලා මෙතනදී මේක පසු නැඹුරු මේක පෙර නැඹුරු වෙලා තියෙනවා. මේක පසු නැඹුරු මේක පෙර නැඹුරු වෙලා තියෙන නිසා මේක මෙහෙම ගමන් කරනවා. මොකද උඩනේ ඍණ තියෙන්නේ. ඒ අනුව මේ ප්‍රතිරෝධය හරහා මේ යට වක්‍රයේ තියෙන යට වක්‍රයට අදාළ ධාරාවත් ගමන් කිරීම සිද්ධ වෙනවා. නමුත් මේදී වෝල්ටීයතාවය හැමතිස්සෙම පවතින්නේ මේ විදිහට ධන පැත්තෙන් ඉඳන් ඍණ පැත්තට තමයි මේ එකම දිශාවට තමයි අවස්ථා දෙකේදීම RL හරහා ප්‍රතිරෝධය පවතින්නේ. ඒ නිසා අපිට ප්‍රස්ථාරය වෙන්නේ මෙන්න මේ විදිහට. එතනදී මේ ඩයෝඩ්ස් ටික ඔක්කොම පරිපූර්ණ ඩයෝඩ් නම් මේ විදිහට ප්‍රත්‍යාවර්තක අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි අපිට ලැබෙන්නේ VRL අගය. මේ තියෙන්නේ V peak. කලින් අර්ථ තරංග ඍජුකරණයේදී යට වක්‍රය හෙවත් අර විරුද්ධ පැත්තේ වක්‍රය ලැබුණේ නැහැ. නමුත් මෙහිදී අපිට V අග්‍රයත් ලැබීම සිද්ධ වෙනවා. මේ නිසා අපිට කියන්න පුළුවන් පූර්ණ තරංග ඍජුකරණයේදී සංඛ්‍යාතය කියන එක දෙගුණ වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද කලින් අර්ධ තරංග ඍජුකරණයේදී සංඛ්‍යාතය දෙගුණයක් වුණේ නැහැ. සංඛ්‍යාතය වෙනසක් වෙන්නේ නැහැ. මෙතනදී F මේක හර්ට්ස් 50ක සංඛ්‍යාතයක් අපි ආරම්භයේදී ලබා ගන්න මේක හර්ට්ස් 100ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේකෙදී අනිවාර්යෙන්ම එක්තරා අවස්ථාවකදී ඩයෝඩ් දෙකක් පෙර නැඹුරු වෙන්න ඕනේ. දෙකක් පසු නැඹුරු. ඊළඟ අවස්ථාවේදී ඒ දෙක පසු නැඹුරු වෙලා කලින් දෙක පෙර නැඹුරු වීම සිද්ධ වෙන්න ඕනේ. දැන් අපි බලමු මේක පරිපූර්ණ නොවන ඩයෝඩයක්. ඒවත් බාධක විභවාන්තරයක් තියෙන ඩයෝඩයක වෙන්නේ කොහොමද කියලා. එතකොට ලැබෙන VRL අගය ලැබෙන්නේ මෙන්න මේ විදිහට අපිට.
V peak මේ තියෙන්නේ V peak එක. නමුත් මෙතනදී 0.7 වෝල්ට් දක්වා වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එවත් VB දක්වා. මේ VB අගය හැම මේ අවස්ථාවේදී 2 VB අගයක් තමයි කියන්නේ අපි. එයි කලින් අවස්ථාවේ මෙතනදී 0.7ක වෝල්ට් මේ අවස්ථාව ගත්තොත් මේකෙදි 0.7ක වෝල්ටීයතාවයක් එනකන් ධාරාව යන්නේ නැහැ. ඒ වගේම ඒ ධාරාව මේකෙන් යන්නේ 0.7ක වෝල්ටීයතාවයක් එනකන්. ඒ අනුව 0.7 දෙකක් එවත් 1.4ක වෝල්ටීයතාවයක් එනකන් මේක හරහා ධාරාවක් යන්නේ නැහැ. ඒ කියන්නේ VB අගය වගේ දෙගුණයක වෝල්ටීයතාවයක් අවම වශයෙන් තියෙන්න ඕනේ ධාරාවේ. ඒ අනුව මේකේ වෝල්ටීයතාවය අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. අපිට ලැබෙන්නේ පරිපූර්ණ නොවන අවස්ථාව ගත්තොත් මෙන්න මේ විදිහට. මෙන්න මේ ටික අයින් වෙලා තමයි අපිට ලැබෙන්නේ. ඔය ටික අයින් වුණාම අපිට ලැබෙන්නේ V peak -2 VB කියලා අගයක්. VRL එක. ඔන්න ඔය විදිහට තමයි ප්‍රස්ථාරය අපිට ලැබෙන්නේ. ඒ වගේම පූර්ණ තරංග ඍජුකරණයේදී PRMS එවත් වර්ග මධ්‍යන මූලකය V peak බෙදීම මූල 2යි. ඒ වගේම VDC හෙවත් පූර්ණ ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාව බවට පත් වුණාම එන්නේ අගය 2 V peak බෙදීම 5 කියලා දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ අවසාන කොටස තමයි සුමටනය සහ යාමනය කියන එක ගැන. මේ සඳහා අපිට කලින් කතා කරපු විදිහටම පළවෙනිට පාවිච්චි කරන ධාරිත්‍රයක් ඊට පස්සේ දානවා සින ඩයෝඩයක්. ධාරිත්‍රකය දැම්මහම මේ විදිහට V peak ඍණ 2 VB අගය මේ විදිහට රැලිති වෝල්ටීයතාවයක් සහිතව අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඒ වගේම සෙන ඩයෝඩයක් දැම්මහම කලින් ආකාරයටම මේක සෙන වෝල්ටීයතාවයට අදාළ කොටසින් අයින් වීම සිද්ධ වෙනවා. 2 VZ වලින් යනකොට මේ ආකාරයේ සරල රේඛාවක් තියෙන සරල ධාරාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ට්‍රාන්සිස්ටර් ගත්තාම ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ඒකද්‍රව සහ ද්විද්‍රව. මෙතනින් ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියන්නේ ධාරාව ගෙනියන්න සුළුතර වාහක හා බහුතර වාහක කියලා දෙකක් භාවිතා කරනවානේ. ඒකෙන් බහුතර වාහක විතරක් භාවිතා කරන ට්‍රාන්සිස්ටර් වර්ග. ඒකද්‍රව ට්‍රාන්සිස්ටර් කියන්නේ ධාරාව ගෙනියීමට බහුතර වාහක පමණක් භාවිතා කරන ට්‍රාන්සිස්ටර් වර්ග කියලා කියන්න පුළුවන්. මේ ට්‍රාන්සිස්ටර් අපි හඳුන්වනවා FET හෙවත් ශේෂ්ත්‍රාචරණ ට්‍රාන්සිස්ටර් කියලා. මේකට කියන තව නමක් තමයි FET නැත්නම් ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්. ඒකතරම ට්‍රාන්සිස්ටර් කියන්නේ ධාරාව ගෙනීමට බහුතර වාහක පමණක් භාවිත කරන ට්‍රාන්සිස්ටර්. ඒකට කියන තව නමක් තමයි FET නැත්නම් ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියන්නේ ධාරාව ගෙන යාමට සුළුතර සහ බහුතර කියන වාහක දෙකම භාවිත කරන ට්‍රාන්සිස්ටර් කියන්න පුළුවන්. බහුතර හා සුළුතර වාහක දෙකම භාවිත කරනවා. ධාරාව ගෙන යාමට බහුතර හා සුළුතර වාහක දෙකම භාවිත කරනවා. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර්. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි PNP සහ NPN කියන්නේ. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වර්ග දෙකයි PNP ට්‍රාන්සිස්ටර් සහ NPN ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර් කියන්නේ PN සංදි දෙකක එකතුව. ඒ කියන්නේ අපි කලින් කතා කරපු ඩයෝඩ් දෙකක එකතුවක් තමයි ඕනම ට්‍රාන්සිස්ටරයක් කියන්නේ. ට්‍රාන්සිස්ටර් හැදලා තියෙන්නේ ඩයෝඩ් දෙකක් එකතු වෙලා. ඒ කියන්නේ PN සංදි දෙකක් එකතු වෙලා. මෙම ට්‍රාන්සිස්ටර් වල භාවිතයන් ගත්තාම මේක ගොඩක් වෙලාවට භාවිත කරන්නේ සංඥා වර්ධකයක් හා ස්විච් එකක් විදියට. පළවෙනි එක සංඥා වර්ධකයක්. කියන්නේ ඇම්ප්ලිෆයර් එකක් විදියට. ඒ වගේම ස්විච් එකක් විදියට. කලින් ඩයෝඩ්ත් භාවිත කරා ස්විච් එකක් විදියට. මේකත් ස්විච් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ PNP සහ NPN ට්‍රාන්සිස්ටර් වර්ග දෙක ගැන. අපි කලින් කතා කරා ට්‍රාන්සිස්ටරයක් හැදලා තියෙන්නේ PN සංදි දෙකක් කිව්ව ඩයෝඩ් දෙකක් එකතු වෙලා.
මේදී PNP ට්‍රාන්සිස්ටර් ගැන කතා කරොත් ඒකේ අග්‍ර තුනක් තියෙනවා. පළවෙනි අග්‍රය තමයි එමිටර් ඩොට් E. ඒ කියන්නේ විමෝචකය. බේස් පාදම කලෙක්ටර් සංග්‍රාහකය. ඒ කියන්නේ එමිටර් හෙවත් විමෝචකය. B බේස් කියන්නේ පාදම. C කලෙක්ටර් හෙවත් සංග්‍රාහකය. ඔය තමයි ඒකේ අග්‍ර පිළිලා තියෙන්නේ. ට්‍රාන්සිස්ටර් එකේ විශේෂත්වය අග්‍ර දෙකක් තියෙනවා. ඩයෝඩ් එකේ තියෙන අග්‍ර දෙකයි. මේක PNP ට්‍රාන්සිස්ටර් එක ගත්තාම ඒකේ PN සංදි දෙකක් තියෙනවා. මේ තියෙන්නේ සංදි දෙක. පළවෙනි සංදිය, දෙවෙනි සංදිය. PNP මේ ට්‍රාන්සිස්ටර් එක ගත්තාම මෙවැනි ට්‍රාන්සිස්ටර් එක තියෙනවා සංදි දෙකක්. ඒ තමයි BE සංදිය, BE සංදියයි BC සංදියයි. ඒ වගේම විභවාන්තර තුනක් තියෙනවා. ඒ තමයි BE විභවාන්තරය, BC විභවාන්තරය, CE විභවාන්තරය. මේක ගැන ඉස්සරහට කියලා දෙනවා. මේ තියෙන්නේ මේකේ විමෝචකය ගත්තාම විමෝචකය කියන එක සාමාන්‍යයෙන් මාත්‍රණ මට්ටම ඉතාමත් ඉහළ අගයක තමයි පවතින්නේ. ඒ වගේම ප්‍රමාණයෙන් විශාලයි. පාදම ගත්තාම පාදම මාත්‍රණ ඉතාමත් කුඩයි. ඒ වගේම ප්‍රමාණයනුත් කුඩයි. මොකද මේකෙන් ගමන් කරන්නේ ඉතාමත් සුළු ධාරාවක්. ඒ වගේම සංග්‍රාහකය ගත්තාම මේකේ මාත්‍රා මට්ටම විමෝචකයට සාපේක්ෂව ටිකක් අඩුයි. ප්‍රමාණයනුත් කුඩයි. සංග්‍රාහකෙන් තමයි විමෝචකයෙන් හා මේ පාදමෙන් ධාරාව එකතු කරනු ලබන්නේ. PNP ට්‍රාන්සිස්ටරේ පරිවර්ත රූප සටහන ගත්තා මේ විදිහට තමයි තියෙන්නේ. E කියන්නේ විමෝචකය, B කියන්නේ පාදම, C කියන්නේ සංග්‍රාහකය. PN සංදි දෙක. මේ තියෙන්නේ සංදි දෙක නිරූපණය කරන කොටස් දෙක. මේකේ P හා N අග්‍රය කියන්නේ PN වල විමෝචකයයි පාදමයි යාකරන රේඛාවෙන් P ඉඳන් N දිශාවට ධාරාවක් ගණන හින්දා අපි මේ විදිහට සලකුණු කරලා ලබනවා. මේක අපි අනිවාර්යයෙන්ම සලකුණු කරන්න ඕනේ PNP ට්‍රාන්සිස්ටර් එක මේ විදිහට තමයි අනිවාර්යෙන් සලකුණු කරන්න ඕනේ. NPN ට්‍රාන්සිස්ටර් එක ගත්තාම NPN ට්‍රාන්සිස්ටර් දර කලින් විදිහම තමයි. ඒකේ N අග්‍ර දෙකක් තමයි දෙපැත්තේ තියෙන්නේ. P අග්‍රය තියෙන මැද. ඒකෙත් අර විදිහට විමෝචකය, පාදම, සංග්‍රාහකය තියෙනවා. විමෝචකයේ මාත්‍ර මට්ටම වැඩි, ඊට සාපේක්ෂව මේක වැඩි. C වල වැඩි. B ගත්තාම ඉතාමත් අඩු වගේ තමයි පවතින්නේ. NPN ට්‍රාන්සිස්ටර් එක පරිපථ සටහන අපි සැලකුවොත් මේක තියෙන්නේ අග්‍ර තුන මේ තියෙන්නේ. මේකේ විශේෂත්වය එමිටර් හෙවත් විමෝචකයයි පාදමයි යාකරන රේඛාවෙවත් මේ සංදිය, මෙන්න මේ සංදිය, ඒ සංදියේ P ඉඳන් N ධාරාව හෙවත් පෙරළඹුරු තත්ත්වයේ පවතින නිසා අපි ඒක සලකුණු කරන්න හිතලේ මෙන්න මේ දිශාවට. ඔන්න ඔක තමයි පරිපථ සැකැස්ම. දැන් අපි කතා කරමු මේ ට්‍රාන්සිස්ටර් දෙක ඇත්තටම කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන PNP ට්‍රාන්සිස්ටර්. PNP ට්‍රාන්සිස්ටර්. මේකේ මේ තියෙන්නේ එක ඩයෝඩය, මේ තියෙන අනිත් ඩයෝඩය. මේ තියෙන්නේ P අග්‍රය. මේ තියෙන්නේ මේකේ N අග්‍රය. මේ තියෙන්නේ මේකේ N අග්‍රය. මේ තියෙන්නේ මේකේ P අග්‍රය. එතකොට අපි මේක සම්පූර්ණ මේකේ N අග්‍රය කියලා තමයි හඳුන්වන්නේ. මේ තියෙන්නේ පාදම. මේ විදිහට ඩයෝඩ් දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධව සකස් කරාම තමයි මේ ආකාරයට මේ PNP ට්‍රාන්සිස්ටර් එක හදාගන්නේ. වගේ මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර්. මේ තියෙන්නේ මේක P ප්‍රදේශය, මේකේ N ප්‍රදේශය, මේ තියෙන මේකේ N ප්‍රදේශය. මේ විදිහට තමයි මේකේ විවිධ සකස් වෙලා තියෙන්නේ. NPN ට්‍රාන්සිස්ටර් එකේ තියෙන ඩයෝඩ් දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට මේ ආකාරයට සම්බන්ධ කිරීමෙන්. දැන් අපි කතා කරමු ට්‍රාන්සිස්ටර් අග්‍ර තුන ගැන. ට්‍රාන්සිස්ටර් අග්‍ර තුනක් තියෙනවා කියලා අපි දැන් කලින් කතා කරා. ඒ තමයි පාදම, විමෝචකය සහ සංග්‍රාහකය. පාදමෙන්වත් බේස් කියන අග්‍රය ගත්තහම මේකේ මාත්‍රා මට්ටම ඉතාමත් අඩුයි. හැම එකටම වඩා අඩුයි. ඒ වගේම ප්‍රමාණයත් කුඩයි. මාත්‍රා මට්ටම ඉතාමත් අඩු නිසා ඒක හරහා ගමන් කරන ධාරාවවත් IB ඉතාමත් කුඩා වගේ තමයි පවතින්නේ. ඊළඟට කතා කරමු විමෝචකයවත් එමිටර් ගැන. මේ ගත්තාම මේකේ මාත්‍රණ ඉතාමත් ඉහළයි. අග්‍ර තුනේම මාත්‍රණ ඉහළම වඩන්නේ විමෝචකයේ. ට්‍රාන්සිස්ටර් ක්‍රියාව ආරම්භ කරන්නේ මේ විමෝචකයේ. ට්‍රාන්සිස්ටර් ක්‍රියාවලිය ආරම්භ කරන්නේ විමෝචකය මගින් කියලා කියන්න පුළුවන්. ඊළඟ අග්‍රය තමයි සංග්‍රාහකයවත් කලෙක්ටර්. විමෝචකයෙන් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන සහ කුහර එකතු කරගන්නේ මෙන්න මේ සංග්‍රාහකය. විමෝචකයෙන් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන හෝ කුහර
එකතු කරගන්නේ සංග්‍රාහකයන් කියලා කියන්න පුළුවන්. මේකේ මාත්‍රණ මට්ටම විමෝචකයට සාපේක්ෂව අඩුයි. නමුත් පාදමට සාපේක්ෂව වැඩි යකි තමයි පවතින්නේ. ඊළඟට අපි කතා කරන්නේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම කියන සිද්ධිය ගැන. ට්‍රාන්සිස්ටරයක් අපි කලින් කිව්වා භාවිතා කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා, ස්විච් එකක් සහ සංඥා වර්ධකයක් විදිහට. මෙතනදී මේ නැඹුරු කිරීම අවශ්‍ය වෙන්නේ සංඥා වර්ධකයක් විදිහට ක්‍රියා කරනකොට. ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනවා කියන්නේ ට්‍රාන්සිස්ටරය හරහා සරල ධාරාවක් යවනවා කියන එක. මේ විදිහට නැඹුරු කරන එකටම කියන තවත් නමක් තමයි වින්‍යාස කියලා කියන්නේ. මේකට කියන තවත් නමක් තමයි වින්‍යාස කියන්නේ. මේ ආකාරයෙන් නැඹුරු කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන තමයි පොදු පාදම, පොදු විමෝචක සහ පොදු සංග්‍රාහක කියන වින්‍යාස තුන. මේ කොටස් තුනට තමයි අපිට නැඹුරු කරන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරයක් ගත්තාම ට්‍රාන්සිස්ටරේ තියෙනවා සංදි දෙකක්. ඒ සංදි දෙක තමයි මේ තියෙන BE සංදියයි BC සංදියයි. සංදි දෙකයි BE හා BC. ට්‍රාන්සිස්ටරයේ සංදි දෙක. ඒ වගේම ට්‍රාන්සිස්ටර් එකට තියෙනවා අග්‍ර තුනක්, ඒ වගේම විභවාන්තර තුනකුත් තියෙනවා. ඒ විභවාන්තර තුන තමයි පළවෙනි විභවාන්තරය තමයි VBE. පාදම සහ විමෝචකය අතර තියෙන විභවාන්තරය. ඊළඟ එක තමයි VCB. අනිත් එක තමයි VCE. ඔන්න එතන තමයි තියෙන විභවාන්තර තුන. NPN එකෙත් එහෙමයි, PNP එකෙත් එහෙමයි, එකම විදිහට තමයි තියෙන්නේ. මේකෙදි ධාරාව යන විදිහ අපි සැලකුවොත් ධාරාව යන්නේ මෙන්න මේ විදිහට. ධාරාව ගත්තාම මේ PN සංතේ මේක ලකුණු කරන්න තියෙන ලේසිම විදිහ තමයි අපි මෙතන ඊතලයේ දාන්නේ P ඉඳන් N-නේ. ඒ හින්දා ධාරාව මේක යන්නේ මෙන්න මේ විදිහට. මේ ධාරාව IB, IE එළියට. ඒ වගේම IC ගත්තාම ඇතුළට තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි ධාරාව ලකුණු කිරීම සිද්ධ කරන්නේ. මේ NPN ට්‍රාන්සිස්ටර් එකේ ධාරාව ලකුණු කිරීම. ඊළඟට අපි කතා කරමු PNP ට්‍රාන්සිස්ටර් එකේ කොහොමද ධාරාව ලකුණු කරන්නේ කියලා. ඒකෙදිත් අර විදිහටම තමයි PN සංදිය තියෙනවා. ඒකෙන් ධාරාව මෙහෙට, ඒ කියන්නේ IE ඇතුළට, IB එළියට, IC ගත්තාම IC එළියට විදිහට තමයි තියෙන්නේ. මේ ට්‍රාන්සිස්ටරයේ IE ධාරාව IB හා IC කියන ධාරා දෙකේ එකතුවට සමානයි. ඒක අනුව අපිට මේ විදිහට ලියන්න පුළුවන්. IE සමානයි IC ධන IB. මෙතනදී අපි කිව්වා පාදමේවත් බේස් එකේ මාත්‍රණ මට්ටම ඉතාමත් කුඩා හින්දා මේ IB කියන එකේ තාමත් අඩු ධාරාවක්. IB මයික්‍රෝඇම්පියර් ධාරාවක්. ඒ නිසා මේක නොසැලකිය හැකි තරම් කුඩායි. ඒ හින්දා අපි IE සමාන කරනවා කෙලින්ම ICට. ICට සමාන කරනවා මොකද IB කියන එක නොසැලකිය හැකි තරම් කුඩා හින්දා. මෙම වීඩියෝව ඔබගේ දැනුමට උපකාරී වුණා නම් ලයික් කරන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.